ආයිබෝන් දරුවනේ අද 2020 11 වෙනි මාසේ 29 වෙනිදා පොය දවසේ දූල පුතාලා 6 පන්තියේ දරුවෝ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද වගේ වාසනාවන්ත දවසක එකතු වෙලා ඉන්න දරුවෝ හැමෝටම මම වාසනාවන්ත ප්‍රීතිමත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ පන්සල් යන්න පුළුවන්ද නැද්ද කියලා ඔයගොල්ලෝ තීරණය කරගෙන ආගමානුකූලව ජීවිතය ගත කරමින් හොඳ දවසක් ගත කරන්න තම තමන්ගේ ආගම වලට අනුව යහපත් දවසක් ගත කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා උදේ පාන්දර ප්‍රාර්ථනා කරනවා. කුරුල්ලු කැදලි වලින් එළියට පැනලා කිචිවිචි ගගා පියාසර කරනවා. පුංචි ළමයිත් උදේ පාන්දර නැගිටලා ලේස්ති වෙලා ඇඳුම් ඇඳලා රෑ ඇඳපු ඇඳුම් ගලවලා අලුත් ඇඳුම් ඇඳලා හොඳ වොෂයක් දාලා දැන් 7:30 ඉඳලා ලේස්ති වෙලා ඉන්නේ වැඩ කරගෙන යන්න. දැන් වෙලාව මගේ නම් වෙලාව 7:50ට ගිට්ටුයි. 10 වසරේ පන්තියක් මම කරා උදේ 4:00 ඉඳලා 7:00 වෙනකන් 10 වසරේ පන්තිය කරා. ඊට පස්සේ තමයි මේ ඔයගොල්ලෝ පන්තියට ආවේ. ඔගේ 7:00 පන්තිය නම 7:00 විනාඩි කිහිපයක් තියලා නැවැත්තුවේ. ඊට පස්සේ ඔයගොල්ලෝ පන්තිය රෙඩි වෙන්න වෙලාවක් යනවා. චුට්ටක් ඉන්න කියලා ඔයගොල්ලෝ දැම්මා. ඔයගොල්ලන්ට මේ පටන් ගත්ත වෙලාවේදී පැය දෙකක් කරමු. රයිට්? දරුවනේ අපි පහුගිය සතියේ සාකච්ඡා කරා පේපර් එකක්. රයිට්? පහුගිය සතියේ සාකච්ඡා කර පේපර් එකේ මම හිතන්නේ ඒකේ වැඩ අවසන් කරා. අපිට එදා හරියටම වැඩ කරගන්න බැරි වුණා. data speed එක තිබුණේ නැහැ. ඒකට අමතර දවසකුත් මම හිතන්නේ මම දානවා කිව්වා. නමුත් තාම දැම්මේ නැහැ. ඒ නිසා අද මම එකක් කියන්නම් කවද්ද අමතර දවස් තියෙන්නේ කියලා. ඒ නිසා අද අපි ඔයාලට දීපු දෙවනි පේපර් එක. ඔයාලට දීපු දෙවනි පේපර් එකේ වැඩ කරමු. ඒකේ තියෙන පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ 3200 ග්‍රෑම් ස්කන්ධය කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වලින් දක්වන්න. 3200 ග්‍රෑම් ස්කන්ධය 3200 ග්‍රෑම් ස්කන්ධය කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වලින් දක්වන්න. අන්නේ ගාන තියෙන පේපර් එක හරව ගන්න. 3200 ග්‍රෑම් ස්කන්ධය කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වලින් දක්වන්න කියන තැනට ඒගොල්ලෝ එන්න. එතන සාකච්ඡා කරනවා. හරි? හොඳයි. ප්‍රශ්න අංක 1 3200 ග්‍රෑම් කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වලින් ලියන්න. කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් 1000ක් තියෙනවානේ. ඒතර කිලෝග්‍රෑම් 3ට ග්‍රෑම් 3000යි. එහෙනම් 3200 ග්‍රෑම් කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වල ලියන්නේ කොහමද? 3යි kg 200යි g. 3යි kg 200යි g. පළවෙනි ගානේ උත්තරේ 3යි kg 200යි g. මේ උත්තරේ හරිනම් ලකුණු දෙකක් හම්බ වෙනවා. මේ උත්තරේ හරිනම් ලකුණු දෙකක් හම්බ වෙනවා. කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 200යි. right? සමහර වෙලාවට ළමයි මතක තියාගන්න තරුවක් දාලා ලියන්න මොකද රිවිෂන් එකක් කරන්නේ 3200යි ග්‍රෑම් තරුවක් දාලා පැත්තකින් ලියා ගන්න 3200යි ග්‍රෑම් කිලෝග්‍රෑම් වලින් ලියන්න දෙන අවස්ථා තියෙනවා පොඩ්ඩක් මේක කොලයක් කරන් සටහන් තියාගත්තා නම් හරි 3200 කිලෝග්‍රෑම් වලින් ලියන්න එක කරන්න මේ විදිහට 3200 බෙදනෝ 1000න් එයා පොඩ්ඩක් දැනගන්න ඕන 3200 1000න් බෙදනෝ බිඳුවට බිඳුව කැපෙනවා බිඳුවට බිඳුව කැපෙනවා. එතන මේ තියෙන 10නේ අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ. ඒක එක ඉලක්කමක් වහනවා. වහුවම 3.2යි. 3.2යි kg එක ඉලක්කමක් වහනවා. වහුවම 3.2යි kg. 3200යි ග්‍රෑම් කිලෝග්‍රෑම් වලින් විතරක් ලියන්නේ ඔන්න ඔය විදිහට 3.2යි kg. 3.2යි kg. ප්‍රශ්නාංක 2 රුපියල් කොලෙකුත් පැත්තකින් තියාගෙන අමතර දේවල් ලියා ගන්න හොඳේ. රුපියල් 15 බැගින් පැන්සල් 7ක් මිලට ගැනීමට රුපියල් 150ක් දුන් විට ඉතිරිව ලැබෙන මුදල කීයද? රුපියල් 15 ගානේ පැන්සල් 7ක් ගන්නවා. පැන්සලක මිල 15යි. පැන්සල් 7ක මිල හොයන්න ඕන. පැන්සල් 7ක මිල 15 ගුණ කරනවා 7යි. 15ක් 7 35යි 15ක 15යි 3යි 105යි. කවුරු 105 කියලා ඇවිල්ලා දෙන ලකුණු එකක් හම්බ වෙනවා. 105 කියලා ගත්තාම ලකුණු එකක් හම්බ වෙනවා.
දෙන්නේ රුපියල් 150. එහෙනම් ඉතිරි මුදල හොයන්න ඕන. ඉතිරි මුදල සොයාගන්න 150න් 105ක් අඩු කරනවා. 150න් 105ක් අඩු කරනවා. එක ස්ථානයෙන් එක ස්ථානය අඩු කරන්නේ. බිංදුවෙන් 5ක් බෑ. එකක් ගත්තම 10න් 5ක් 5යි. දැන් දස ස්ථානයේ කලින් 5 දැන් 4. 4න් බිංදුවක් 4යි. ඉතිරි මුදල රුපියල් 45යි. ඉතිරි මුදල් රුපියල් 45යි. ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3 අඳුරු කළ කොටස සහ අඳුරු නොකළ කොටස අතර අනුපාතය ලියා සරලම තුල්‍ය අනුපාතය ලියන්න. අඳුරු කළ කොටස සහ අඳුරු නොකළ කොටස අතර අඳුරු කරපු කොටසයි අඳුරු නොකරපු කොටසයි අතර අනුපාතය ලියලා සරලම තුල්‍ය අනුපාතය ලියන්න ඕන. පින්තූරයක් ඇඳලා තියෙනවා. ඒ කොටස් 10කට බෙදලා තියෙනවා. පින්තූරය කොටස් 10කට බෙදලා කොටස් 4ක් පාට කරලා තියෙනවා. අහන්නේ පාට කළ අඳුරු කළ සහ නොකළ. ඉස්සෙල්ලා අඳුරු කරපු ගාන ලියන්න 1 2 3යි 4යි. අඳුරු කරපු ගාන 4යි. අඳුරු නොකරපු ගාන 6යි. අඳුරු නොකරපු ගාන 6යි. 4 32ක් 6 උත්තරේ හරි ලකුණු 1යි. අර කලින් ගානනේ මට ලකුණු කියන්න බැරුණා 105ට ලකුණු 1යි 45ට ලකුණු 1යි මේ දෙකට තමයි ලකුණු දෙක හම්බෙන්නේ. 4 6 අනුපාතය කියලාම 1 ලකුණයි. 4 6 අනුපාතය කියලාම 1 ලකුණයි. දැන් සරල අනුපාතය හොයන්න ඕන. සරල අනුපාතය 4 බෙදනවා 6ත් බෙදනවා එකම ගානකේ. 4ත් 6ත් දෙකම දෙකෙන් බෙදනවා. 4ත් 6ත් දෙකම දෙකෙන් බෙදනවා. 4 දෙකෙන් බෙදුවම 2යි 6 දෙකෙන් බෙදුවම 3යි. සරල අනුපාතය 2ට 3යි. 4ට 6 කෙලුවම ලකුණු 1යි. 2ට 3 ලකුණු 1යි. දැන් විභාගයේ ලකුණු ගන්න විදිය දැනගන්න ඕන ඔයගොල්ලෝ. විභාගයේ ලකුණු ගන්න පියවර ලියන්න ඕන. පියවර ලියලා ලකුණු ගන්න එක අත්‍යවශ්‍යයි. දැන් පියවර නොලිය සමහරව හිතන් ඉන්නෝ උත්තරේ විතරක් ලියලා ලකුණු ගන්න පුළුවන් කියලා. එහෙම උත්තරේ විතරක් ලියලා ලකුණු ගන්න බෑ. ළමයින්ට විභාගයේ නැත්තේ ඒකයි. ඒ කොහේ හරි කොලයක උත්තර ලියලා ගාන හදලා උත්තර හොයාගෙන ඒ උත්තරේ විතරක් පොතේ ගෙනල්ලා ලියනවා. ලියලා විභාගයේ ලකුණු ලැබෙන්නේ ටිකයි. අනිවාර්යයෙන්ම පියවර තියෙන්න ඕන. විභාගයේ ලකුණු ලැබෙන්නේ අනේ පියවර විදියට. ඒ නිසා තමන්ගේ මේ පියවර තියෙන්න ඕන. මේ පියවර තියෙන්න ඕන, මේ පියවර තියෙන්න ඕන, මේක තියෙන්න ඕන. ඒ පියවර ලියන්න තමයි ගානට මෙච්චර ඉඩ ප්‍රමාණයක් දීලා තියෙන්නේ. මෙච්චර ඉඩ ප්‍රමාණයක් දීලා තියෙනවා. ඔකට මේ පියවර ටික ලියා ගන්න. ප්‍රශ්නාංක 4 සංඛ්‍යාවේ කලාප වලට වෙන් කර ලියන්න. සංඛ්‍යාව කලාප වලට වෙන් කර ලියන්න. සංඛ්‍යා කලාප වලට වෙන් කර ලියන්න. යි බිඳුවයි 4යි 3යි 2යි බිඳුවයි 4යි 3යි 2යි 5යි 6යි 7 2යි බිඳුවයි 4යි 3යි 2යි 5යි 6යි 7 මේ සංඛ්‍යාව කලාප වලට වෙන් කරලා ලියන්න ඕන. ඉලක්කම් 1යි 2යි 3යි 1යි 2යි 3යි 1යි 2යි 20 432 567 20 432 567 432 567 එයාට කියන්නේ ඒකක කලාපය. කොනේම ඒකක කලාපය. මෙයා දහස් කලාපය. මෙයා මිලියන කලාපය. වචන නෝනේ ලියන්න ඕන. එක ප්‍රශ්නාංකේ දාලා තියෙන්න ඕන 1 මිලියන දහස් ඒකක. මිලියන කලාපය, දහස් කලාපය, ඒකක කලාපය. මිලියන කලාපය, දහස් කලාපය, ඒකක කලාපය. ප්‍රමිලක්කම් 2
කොළඹ ඉලක්කම් 2 කියන්නේ සංඛ්‍යාව කියවන ආකාරය ලියන්න. සංඛ්‍යාව කියවන ආකාරය ලියන්න. සංඛ්‍යාව කියලා නම කියනවා. මේ සංඛ්‍යාව කියලා මේ නම කියනවා. මේ සංඛ්‍යාව කියලා මේ නම කියන්නේ නැහැ. 20ට එන්නේ මිලියන 20 මිලියන 20 මිලියන 430 දෙමිලියන 567 432 මිලියන කිව්වත් හරි 432 මිලියන කිව්වත් හරි 32 මිලියන 567 ලකුණු 1යි ලකුණු 1යි right හොඳ බණ ඊළඟ ගන්න ඈ ප්‍රශ්නාංක ලකුණු ඔය දෙකට එක ගානේ හම්බුනේ ප්‍රශ්නාංක 5 තිසරගේ හා උපුල්ගේ වයස් සංඛ්‍ය සංඛ්‍යා රේඛාවක දක්වලා තියෙනවා තිසරට වයස 2යි උපුල්ගේ වයස අවුරුදු 5යි තිසරගේ උපන් දිනය 2016 නම් උපුල් උපන් වර්ෂය right බලමු තිසරට වයස අවුරුදු 2යි උපුල්ට වයස අවුරුදු 5යි තිසර උපන්නේ 2016 තිසර උපන්නේ 2016 කවුද මේ දෙන්නෙන් ඉස්සෙල්ලා ඉපදිලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඔයාලා ගෙදර කල්පනා කරමින් ඔයයි තාත්තයි ගත්තොත් ඔයා ඉස්සෙල්ලා ඉපදුනේ තාත්තා ඉස්සෙල්ලා ඉපදුනේ එතකොට ඔයාට අවුරුදු 12යි 10යි තාත්තට අවුරුදු 35යි කවුද ඉස්සෙල්ලා ඉපදුනේ තාත්තා ඉස්සෙල්ලා ඉපදුනේ දැන් ඔයා ඉපදිච්ච අවුරුද්ද 2008 නම් නැත්නම් 9 නම් ඔයාලා ඉපදුනේ 2009 නම් තාත්තා ඉපදිච්ච අවුරුද්ද හොයන්න තාත්තා අවුරුදු 30ක් වැඩිමල් නම් මේකට 30ක් එකතු කරනවද 2009ට 30ක් 2009න් 30ක් අඩු කරනවද තාත්තා ඉපදුන වර්ෂය හොයාගන්න sorry ඔයගොල්ලෝ ඉපදුන වර්ෂය දැන් ඔයගොල්ලෝට වඩා තාත්තා අවුරුදු 30ක් වැඩි මහල් හරි තාත්තා ඔයගොල්ලන්ට වඩා අවුරුදු 30ක් වැඩි මහල් නම් තාත්තා ඉපදිලා තියෙන්නේ මීට කලින්ද ඊට පස්සේද කල්පනා කරන ඔයගොල්ලන්ට කලින්ද ඔයගොල්ලන්ට පිටිපස්සේද තාත්තා ඉපදිලා තියෙන්නේ ඔව් ඔයගොල්ලන්ට කලින් තාත්තා උපන් වර්ෂය පෙන්නන්නේ 2009ට වඩා අඩු අවුරුද්දකින් අපිට තාත්තා ඔයගොල්ලෝ ලැබෙන්න ඉන්න දවසේදී තාත්තා ඔයගොල්ලෝ අවුරුදු 30ක් වැඩිමල් කියලා එතකොට තාත්තා උපන් වර්ෂය ගන්න මේකට 30ක් අඩු කරනවා 9.9යි 10න් 3ක් 7යි 9යි 1979 තමයි තාත්තා ඉපදිලා තියෙන්නේ තාත්තා ඉපදිලා 1979 right ඒතර තිසරට වඩා උපුල් අවුරුදු 3ක් වැඩි මහල් එතකොට තිසර ඉපදෙන්න කලින් තමයි උපුල් ඉපදිලා තියෙන්නේ අවුරුදු කීයකට කලින්ද තිසරට අවුරුදු 3යි වැඩි මහල් උපුල් තිසරට අවුරුදු 2යි උපුල්ට අවුරුදු 5යිනේ එහෙනම් තිසර ඉපදිලට වඩා අවුරුදු 3කට කලින් උපුල් ඉපදෙන්නේ එහෙනම් උපුල් ඉපදුන අවුරුදු තිසර ඉපදුන අවුරුද්ද හොයාගන්න දෙයක් නෑ දීලා තියෙනවා තිසර 2016 ඉපදිලා තියෙන්නේ උපුල් ඉපදෙන්නේ තිසර ඉපදෙන්නටත් අවුරුදු තව 3කට කලින් එහෙනම් තිසර උපන් වර්ෂය හොයන්න 2016න් අවුරුදු 3ක් අඩු කරනවා 2016න් අවුරුදු 3ක් අඩු කරාම 2013
උපුල් ඉපදිලා තියෙන්නේ 2013. උපුල් උපන් වර්ෂය. උපුල් උපන් වර්ෂය 2013. 2019 ලියවන වැරදි ආ. උපුල් උපන් වර්ෂය 2013. ලකුණු 2යි. මම ඊළඟ ගාන 5න් 2 තාම සෙට් වෙනකම් මම මේ ගාන හදන්නේ. 12න් 2 7න් 2 3න් 2. මේ කුඩා භාගය හොයන්න ඕන. භාග වර්ග 3ක් තියෙනවා සස් දාන්න පුළුවන්. හරිනේ? සස් දාන්න පුළුවන් භාග වර්ග 3ක් තියෙනවා. එකක් හරය සමාන භාග. අනිත් එක ලවය සමාන භාග. අනිත් එක හරයවත් ලවයවත් සමාන නැති භාග. දැන් බලමු මේක මොකටද අයිති වෙන්නේ කියලා. 2 2 2 2. උඩ ඉලක්කම ලවය. හරකගේ පිටේ ළමය කියලානේ කියන්නේ. මේවා ලවයේ සමාන භාග. මේ භාග ඔක්කොම දරු පැටව ලවයේ සමාන භාග. ඒ ලවයේ සමාන භාග කොහොමද සස් දාන්නේ? හිතන්න තාත්තා ගෙදර ගෙන පාංගෙඩි 4ක්. තාත්තා ගෙදර ගෙන පාංගෙඩි 1යි 2යි 3යි 4ක්. ගෙන හැල්ලා තාත්තා කරන්නේ පාර්සල් 4ක් සකස් කරනවා. එක පාර්සලයකට පාංගෙඩියක් 5ට කපලා ඒකෙන් පෙති 2ක් දානවා. පාංගෙඩිය 5ට කපලා පෙති 2ක් දානවා. අනිත් එකට පාංගෙඩියක් 12ට කපනවා. 5ට කපනකොට වඩා 12ට කපනකොට පෙති හීනේනේ. මීට වඩා හීනි පෙති 2ක් තියෙනවා. මේකත් පෙති 2යි, මේකත් පෙති 2යි. මෙතන පෙති ටිකක් මහතයි. මෙතන පෙති ටිකක් හීනි. කොඤ්ඤම් හීනි. චුට්ට හීනි, රයිට්? මෙතන පාංගෙඩියක් පෙති 7කට කපනවා. රයිට්? 7කට කපලා පෙති 2යි. ඒ පෙති මීට වඩා හීනි මෙතන 5ටනේ කපන්නේ. මෙතන කපන්නේ 12න්නේ. ඒක ගොඩක් හීනි. මෙතන 7ට. මීට වඩා හීනි. හැබැයි මීට වඩා මහතයි. මෙයාට වඩා හීනි, මෙයාට වඩා මහතයි. මෙතන පාංගෙඩිය 3ට කපනවා. ලොකු කුට්ටි. එයින් කැඹිලි 2ක් තියෙනවා. එන එක පැහැදිලි. කුඩාම භාගය 12න් 2. කුඩාම භාගය 12න් 2. ලකුණු 2යි. රයිට්? පිළිවෙලට ලියනවා නම් 12න් 2, 7න් 2, 5න් 2, 3න් 2. මේ ලවයේ සමාන භාග සස්දන විදිය. රයිට්? උත්තරේ 12න් 2. කොහොමද හරය සමාන භාග සස්දන්නේ? මෙන්න බලන්න එක. 8න් 3, 8න් 7, 8න් 2, 8න් 5. දරු පැටව මේ තාත්තා පාංගෙඩි 4ක් ගේනවා. පාංගෙඩි කීයක් ගෙනයි? 4ක් ගේනවා. ගෙනල්ලා එයා අර වගේ නැවත පාර්සල් හදනවා. එකකට පාංගෙඩියක් 8ට කපලා 8ට කපලා පෙති 3ක් දානවා. රයිට්? මෙතෙන්දී පාංගෙඩියක් අරගෙන ඒ පාංගෙඩියත් 8ට කපලා පෙති 7ක් දානවා. මෙතෙන්දී කපන්නේත් 8ට, මෙතෙන්දී කපන්නේත් 8ට. කපන පෙතිවල ඝනකම සමානයි. 8න් 3, 8න් 7. එතකොට පාංගෙඩියක් 8ට කපලා පෙති 3යි. පාංගෙඩියක් සමාන කොටස් 8කට කපලා පෙති 3ක් පාර්සලයක් හදලා තියෙනවා. මේ තාම එකතු වෙනකම් මම චුට්ටක් කරන මේ ගානේ පස්සේ මෙන්න එක තියෙනවා. පාංගෙඩියක් සමාන කොටස් 8කට කපලා ඒකේ පෙති 7ක් තියෙනවා. මෙතෙන්දි කපන්නේ 8ටනේ. එතකොට පෙති ගාන 8 වුණාට සමාන පෙති. ඝනකම සමානයි. මෙතෙන්දිත් 8ට කපන්නේ ඝනකම සමානයි. මෙතනත් 8ට කපන්නේ ඝනකම සමානයි. සමාන ඝනකම සහිත පෙති 3යි. සමාන ඝනකම සහිත පෙති 7යි. සමාන ඝනකම සහිත පෙති 2යි. මේ හැම පෙත්තකම ඝනකම. එතකොට පෙති 2 තමයි කුඩා භාගය. ඝනකම සමාන නිසා පෙති 2 කුඩාම භාගය. 8න් 2 තමයි කුඩාම භාගය වෙන්නේ. කුඩාම භාගය 8න් 2. භාග අඩු වෙක ඉඳලා වැඩි එකට පෙළ ගැස්සුවොත් 8න් 2, 8න් 3, 8න් 5, 8න් 7. කුඩා භාගය 8න් 2, 8න් 3, 8න් 5, 8න් 7. සමහර භාග ලවයේ සමානත් නැහැ, හරයේ සමානත් නැහැ. මේ බලන්න එහෙම එකක්. 5න් 3, 4න් 1. 5න් 3, 4න් 1. මේ ලවයේ සමානත් නැහැ, හරයේ සමානත් නැහැ. ලවයන් 2 3යි 1යි, හරයන් 2 5යි 4යි.
මේ වගේ වෙලාවට අපි එක්ක ලවය සමාන කරනවා. ලවය සමාන කරන එක ලේසි. 3 මෙතන 1. එකක් 3 කරන්න පුළුවන්. 1 3 කරන්න 4න් 1 කියන භාගය ගුණ කරන 3ෙන්. 3 වරක් 1 3යි 3 වරක් 4 12යි. දැන් මේ භාග මෙහා වෙනකොට ගත්ත භාගෙ මෙහා එකක් 5න් 3 එකක් 12න් 3. 5න් 3 12න් 3. පාන් ගෙඩි දෙකක් ගේනවා. ගෙඩියක් ගෑනලා 5ට කපලා පෙත් 3ක් තියෙනවා. අනිත් පාන් ගෙඩිය 12ට කපලා පෙත් 3ක් තියෙනවා. පෙති ගාන සමාන වුණාට මහත පෙති 3ක්. මේ හීනි පෙත් 3ක්. එතකොට මෙයා කුඩායි. කුඩා භාගේ 12න් 3. 12න් 3 ලැබුණේ කාගෙන්ද? 4න් 1. ඒ වගේ අපි භාග සසඳන්න ඉගෙන ගත්ත 6 පන්තියේ භාග පාඩමේදී. දැන් සමහරලාට මෙහෙමත් වෙන්න පුළුවන්. 5න් 2 8න් 3. දරු කඩව ලවයන් 2 2යි 3යි. හරයන් 2 5යි 8යි. දරුවනේ 2 ගුණ කරලා 3 කරන්නත් බෑ. 5 ගුණ කරලා 8 කරන්නත් බෑ. ඒ වගේ වෙලාවට අපි 5යි 8යි දෙකම සමාන කරන්න බලනවා. ඒක 2යි 3යි දෙකම සමාන කරනවා. අපි බලමු 5යි 8යි සමාන කරන්න. හරයන් 2 මාරු කරලා ගුණ කරනවා. හරයන් 2 මාරු කරලා ගුණ කරනවා. 5න් 2 මේකට ටික අධික කරලා ලියාගෙන 8ෙන් ගුණ කරනවා. ඉතින් 8ෙන් 3 ගුණ කරනවා 5ෙන්. ඉස්සරහින් මම ලියලා 5ෙන් ගුණ කරනවා. 5 වරක්කට 40යි 2 වරක්කට 16යි. 8 වරක් 5 40යි 3 වරක් 5 15යි. එතකොට 40න් 16 40න් 15. දැන් මේ දෙකේම දරුවනේ හරය සමානයි. පාන් ගෙඩියක් ගෙනහැල්ලා පෙති සූටි පෙති 40කට කපනවා. කපලා ඒන් පෙති 16ක් පිගානක තියෙනවා. පාන් ගෙඩියක් ගෙනහැල්ලා සූටි පෙති 40කට කපනවා. ඒන් 15ක් පිගානක තියෙනවා. සමාන පෙති 16යි සමාන පෙති 15යි. කුඩා භාගය 40න් 15. ඔය වගේ භාග සසඳන්න අපි ඉගෙන ගත්තා. දැන් ඔයගොල්ලෝ 6 පන්තියේ ළමයි දැන් විභාගයට කලින් මේව බලා ගන්න ඕන. දැන් අපි ලබන සතියෙන් පස්සේ ඔයගොල්ලොත් එක්ක 7 පන්තියේ වැඩ කරන්නේ. ලබන සතියෙන් පස්සේ ඔයගොල්ලොත් එක්ක 7 පන්තියේ වැඩ කරන්නේ. 7 පන්තියේ වැඩ කරාට දැන් ඔයගොල්ලන්ට ඉස්කෝලේ විභාගයක් තියාවි. මට හිතෙන්නේ එහෙමයි. අපි 6 පන්තියේ වැඩ අමතක නොවි තියා ගන්න ඕන. 6 පන්තියේ වැඩ අමතක නොවි තියා ගන්න විභාගෙ වෙනුවෙන්. ඒ නිසා ඕගොල්ලන්ට ලබන සතියේ විභාගෙ තියලා ඉවර වෙලා ඊගාව සතියේ තමන් 7 පන්තියේ වැඩ කරන්නේ. හැබැයි 6 පන්තියේ රිවිෂන් උත් කරනවා. මොකෝ විභාගයක් තියෙනකොට ඔකට 6 ලකුණු ගන්න වෙනෝනේ. නිසා දැන් අම්මලා තාත්තලා මං කියන ටික අහගෙන නැත්තේ. අම්මලා තාත්තලා මං කියන එක අහගෙන නැත්තේ. නිසා මම මේගොල්ලන්ට පන්ති උගන්වන දවසට සහ අනිත් දවස්වල WhatsApp වලට ඔයගොල්ලන්ට 6 වසර පේපර්ස් එවනවා. ඒ එවන පේපර්ස් දරුවන්ට කියලා කරවන්න ඕන. ඒ එවන පේපර්ස් දරුවන්ට කියලා කරවන්න ඕනේ. ඒ කරන එක අම්මලා තාත්තලා සුපර්විෂන් කරන්න ඕන. ඒගොල්ලන්ට කරන්න ඇරලා බලන් ඉන්නේ නැහැ. ඒගොල්ලෝ කරන වැඩේ අපි පොඩ්ඩක් පස්සෙන් ඉඳන් හොයන්න ඕන. වෙලාවට වැටික් කරන්න ඕන. මතක නැත්තම් ගණන් පරණ ගණන් හරවල බලලා පොත හරවල බලලා ගණන් හදන්න ඕන. සමහර ඒවා දැන් මේව මතක නැති වෙන්න පුළුවන්. දැන් මේ ගානක් ආව මේක මතක නැහැ. ඉතින් ගෙලදී මේම ගානක් දුන්නම හදන්න කියලා මම ටියුට් එකක් දුන්නාම භාග පාඩම පෙළ පොතෙන් එක්ක මන් දීපු නෝට් පොතෙන් හරවල බලලා ඒ જાති උදාහරණයක් හොයාගෙන ඒ ගාන හදපු හැටි බලලා මේ ගාන හදන්න ඕන. එහෙමයි කරන්නේ. විභාග පේපර් එකකදී විතරයි මම කියන වෙලාවට මේ පිළිවෙල වැඩේ කරන්න ඕන. අනිත් හැම පුනරීක්ෂණ පේපරයක්ම කරන්නේ පරණේව මතක නැත්නම් ඒ පරණේව ස්ටඩි කරන්න ඕන. ඒ පාඩම හරවලා ඒ පාඩමේ උදාහරණ බලලා ඒව මතක් කරලා ඒ ගානක් හදපෙට චෙක් කරලා ඊට පස්සේ මම මේක කරන්නේ. අම්මලා තාත්තලා මම මේ කියන තේරෙන්නේ නැති කොහොමද මේ රිවිෂන් පේපර්ස් කරන්නේ? වැඩ කරන් යනකොට මතක නැත්නම් ඒ පාඩම හරවලා බලනවා. ඒ જાතිය උදාහරණයක් හොයා ගන්නවා. ඒ තරන්නේ පාඩම කොනක ඉඳන් පොඩ්ඩක් ස්ටඩි කරන මේ පේලිය මෙහෙමයි ආවේ මේ පේලිය මෙහෙමයි ආවේ මේක මෙහෙමයි ආවේ පොඩ්ඩක් දරුවත් එක්ක මේ සාකච්ඡා කරනවා. එයා වැඩ කරන පොඩ්ඩක් උදව් කරන්න ඕන. එහෙම පරණ ඒවා ටික බලලා ඉවර වෙලා තමයි පේපර් එක ගන්න ටික හදන්නේ. ඔන්න දෙමව්පියෝ දැන් මේක උනන්දුවෙන් ඉන්න. ඉතින් ගොඩක් බුද්ධිමත් අම්මලා තාත්තලා මේව ළමයිත් එක්ක ඉඳන් කරවනවා. ගෙවල් වල ළමයින්ට වැඩ කරවනවා. ඒ නිසා
මේක දැන් අපි ඉගෙන ගන්න කාලයක්. මේ COVID-19 තත්ත්වය වුණා කියලා අපිට ගෙදරටලා නිදාගෙන ඉන්න බෑ. ඉස්කෝලේ නොගිහිල්ලා ඉඳියට ඉගෙන නොගෙන ඉන්න බෑ. ඉස්කෝලේ නොගියට ගෙවල් වලට ගුරුවරු ගෙන්නගෙන තමන්ගේ පුතාට විතරක් උගන ගන්න ධනපති මිනිස්සු ඉන්නවා. ධන කුවේරෝ එහෙම ඉන්නවා. තමන්ගේ පුතාට පාඩුවේ උගන්වනවා. දුවට පාඩුවේ උගන්වනවා. ඔයගොල්ලෝ දැක්කනේ. අර වෛද්‍ය විද්‍යාලේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධි ගන්න එකට ස්ට්‍රයික් කරපු අම්මලා තාත්තා ඒ වෙලාවේ ප්‍රශ්නේ වෙලාවේදී පාර වැහපු අම්මලා තාත්තලා කවුද කියලා? ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනගත්ත දරුවෝන්ගේ අම්මලා තාත්තලා කවුද? විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන්ගේ දරුවෝ. විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ දරුවෝ. හරිද? ඇමතිවරුන්ගේ දරුවෝ. മന്ത്രിවරුන්ගේ දරුවෝ. ඊළඟට පොලිසිය ආමියගේ උසස් නිලධාරීන්ගේ දරුවෝ. විශ්‍රාමගේ උසස් නිලධාරීන්ගේ දරුවෝ. ඊට පස්සේ ලෝයර්ස්ලාගේ දරුවෝ. ඒ වගේ සමාජයේ ඉහළ පැලැන්තියේ පුද්ගලයන්ගේ දරුවෝ තමයි අර වෛද්‍ය විද්‍යාලයේ උපාධිය තියෙන වෙලාවේ ප්‍රශ්නයක් නිර්මාණය වුණේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධි ප්‍රශ්න වෙලාවේදී දුප්පත් අම්මලා තාත්තලාගේ ළමයි ඉතන නැහැ. ඒක ඇවිල්ලා ධනපති මිනිස්සුන්ගේ දරුවෝ තමයි එතන හිටියේ. එහෙම ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්නයන් නිසා තමයි ඔය කොච්චර දුර ගියේ. අපි ඔබ වගේ දුප්පත් මිනිස්සුගේ ප්‍රශ්නයක් වුණා නම් ওই ප්‍රශ්නේ ඔයිට කලින් විසි කරලා දානවා. ඔය ප්‍රශ්නේ එච්චර දුර අරගෙන ගිහිල්ලා විසඳුමක් හම්බුනේ ඒ නිසායි. ඒ නිසා මතක තියාගන්න ධනවතා හෙළුවෙන් හිටියම් මොනවක් කියන්නේ අද සමාජේ. ධනවතා හෙළුවෙන් හිටියත් ධනවතා මොන වර්ධ කරත් ඒ ඔක්කොම වහනවා. හැබැයි දුප්පත් මිනිස්සයාගේ අර වැරහැල්ලේ සිදුරක් තිබ්බත් ඒක පේනවා. දුප්පත් මිනිහාගේ වැරහැල්ලේ සිදුරක් පේනවා. ධනපතියොන්ගේ සලු නැති බව පේන්නේ නැහැ. සලු ගැලවිලා ගිහිල්ලා, සලු ඉරිලා ගිහිල්ලා, සලු හැලිලා අඩ නිර්වතෙන් ඉන්නේ. ඒත් පේන්නේ හැබැයි දුප්පත් මිනිස්සුන්ගේ සලුවේ තියෙන සිදුර පේනවා. එනේ තත්ත්වයට සමාජය වෙනස් වෙලා තියෙන්නේ. අපි අපේ දූට පුතාට උගන්වන්න ඕන. මධ්‍යම ප්‍රාන්තික දෙමව්පිය විදියට සාමාන්‍ය ළමයි තමයි අපේ පන්තියට එන්නේ. අපේ පන්තියට මේ ඉගෙන ගන්න දරුවෝ ධනපති දරුවෝ නෙමෙයි එන්නේ. සාමාන්‍ය මධ්‍යම ප්‍රාන්තික දරුවෝ. සාමාන්‍යයෙන් ගෙදරකට ගිහිල්ලා ගුරුවරයෙක් ළමයකට උගන්වන රුපියල් 7000යි 8000යි 9000යි 10000යි එහෙම තමයි ගන්නෙ. ගෲප් ක්ලාස් එකක් කතා කරાવી ළමයි 5 දෙනයි ගාන 20000යි. එහෙම තමයි ගුරුවරු කතා කරන් යන්නේ. ඔබට එහෙම කරන්න බැරි නිසා තමයි ඔබ මේ රුපියල් 700ක් මම දවස් දෙකක් ගන්නලා තව රුපියල් 200ක් වැඩියෙන් ගත්තා. තව දවස් 4ක් ගන්නලා. දැන් ඔයගොල්ලෝ මාස මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි කියන මාස පහේ අපි පන්ති ගාස්තු ගත්තේ නැහැ. මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි. ඒවා හරියට පන්ති ගාස්තුවක් ගත්තේ නැහැ. එතකොට ඒ මාස පහට 700 පහ 3500යි. නමුත් ඕගොල්ලෝට මම මේ මාසවලේවත් දැන් උගන්වලා තියෙන්නේ. දවසකට රුපියල් 200යි ගත්තේ එහෙම ඒවයි. ඒක 200 මාස පහට වැළුවොත් 200 පහක් රුපියල් 1000යි. මේ මාසවලත් මම ඔයගොල්ලෝට ඉගන්න ඕන ඔයගොල්ලෝ 3500ක් දෙන්න වෙනවා. නමුත් එහෙම කරේ නැහැ අපි. මම එහෙම කරේ නැහැ. මම ඔයගොල්ලන්ට අමතර වියදම රුපියල් 200යි අරගත්තා. අරගෙන ඒ මාසවලේවත් මම ඔයගොල්ලෝ උගන්වලා සිලබස් ඉවර කරලා දුන්නා. දරුවන්ට අර මේ උඩින් පල්ලෙන් කරේ නැහැ. ඒ මාසවලේවත් මම ඔයගොල්ලෝට ඉගන්නුවා. මේ වෙලාවේ මෙතරින් වොට් 1000යි, මෙතරින් වොට් 1000යි, මේ පල්ලෙහෙන් 500 2500ක් දැන් මේ වෙලාවේ මේ කාමරේ ලයිට් කරලා තියෙන්නේ. ගිනි රස්නයක් නැද්ද මම මේ දැන් ඔයගොල්ලෝට උගන්වන්නේ මේ වැඩ කොහොම හරි ළමයින්ට කරලා දෙන්න ඕන නිසා. නිසා දුවල පුතාලා තුන්වන්දෙන් වැඩ කරන්න ඕන. අම්මලා තාත්තලා මේගොල්ලෝ මේ කරන වැඩේ ගැන අවධානයෙන් ඉන්න ඕන. මෙයාලට වැඩේ කරන්න ආරරි වෙලා බලන් ඉඳලා හරියන්නේ නැහැ. අපි පස්සෙන් ඉඳන් මේගොල්ලෝ පන්නන්න ඕන, තල්ලු කරන්න ඕන. මේගොල්ලෝගේ වැඩ ගැන අපි අවධානයෙන් ඉන්න ඕන. සාදරණීය අම්මේ තාත්තේ ඔයාලා මේ වැඩ ගැන ගොඩාක් අවධානයෙන් ඉඳලා කොහොම හරි ගොඩ දාගන්න බලන්න. ඒ කියන්නේ වැඩ පස්සට කල් දාන්න එපා. පේන්නේ නැත්නම් මේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට කතා කරන්න. දැන් ඔයගොල්ලන්ට ඊළඟට දවසේ මම බොහෝ වෙලාවට පාඩම කරන්නේ education.com එක හරහා නෙමෙයි. ඊළඟ දවසේ මම samadhi.education.com එක හරහා නෙමෙයි පාඩම කරන්නේ. ඕගොල්ලන්ට මම link එකක් එවනවා. ඒ එවන link එක හරහා තමයි
ඉගෙන ගන්න වෙන්නේ. ලබන සතිය වෙද්දි මම ඔයගොල්ලෝ ලින්ක් එකක් දානවා. ඒ ලින්ක් එකෙන් තමයි ඉගෙන ගන්න වෙන්නේ. ඉතින් මම ඒක WhatsApp වලින් ලියුමක් දාලා තව ටිකක් විස්තර කරන්නම්. ඒ ලින්ක් එක ක්ලික් කරපු ගමන් සමහර ළමයින්ට වෙබ්සයිට් එක හරහා යන්න ගිහලා පොඩි ප්‍රශ්න තියෙනවා. ඉගෙන වෙන්නේ නැහැ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මම ඒක පොඩ්ඩක් පිල්ලක් කරගන්නකම් ඕගොල්ලෝට මම ලින්ක් එකක් එවනවා. ඒ ලින්ක් එක ක්ලික් කරගමන් පාඩමට එන්න පුළුවන්. ඒ මොනවා රෙජිස්ටර් වෙන්න කිසි දෙයක් නැහැ. ලින්ක් එකෙන් යන්න පුළුවන්. ඒතර අම්මලා තාත්තලාට දැන් අම්මලා තාත්තලා දැන් මේ දරුවෝ 6 පන්තියේ පුංචිම ළමයි නිසා මේගොල්ලන්ට කරන උදව්ව තමයි මෙයාලගේ මේ ටියුට් එක ඒ වැඩ ටික කරපු ඒවා බලාගෙන ළඟට අරගෙන තියා ගන්න ඕන. මේවා කරන හැටි බලන්න ඕන. එයාලට ඕන දේ කරන්න නොදී පොඩ්ඩක් අපි පස්සේ ඉඳන් බලන්න ඕන. උත්තර පියවර ලියලාද, උත්තර ඩිරි ගහලාද, ප්‍රශ්නාංක ලියලාද, ඊට පස්සේ අත්තකුරු ලස්සන ලියනවද, ඒව ගැන අවධානයෙන් ඉන්න ඕන. දැන් පන්ති පටන් ගන්නේ ඉරිදා උදේ නම් මේක සෙනසුරාදාට බලන වැඩක් නෑ. මම දැන් ඔයගොල්ලෝ තව පේපර් එකක් හැන්ද වෙන්න කලින් දෙනවා. එතකොට මේ පේපර් එක දවස් දෙකක් ඇතුළත වැඩි වැඩ කරන්න ඕන. මේ පේපර් මම පේපරේ පොඩ්ඩක් පරක් වුණා මට පොඩ්ඩක් කෝල් එකක් දීලා අහන්න සර් තාම පේපරේ නැහැ නේද කියලා. මාත් මේ වැඩ ගොන්නක් අස්සේ මේ වැඩ කරන්නේ. සර් කිව්වනේ දා පේපරයක් දෙන එක තාම නැහැ කියලා පොඩ්ඩක් කෝල් එකක් එම දීලා අහන්න. එතන මාත් තව ටිකක් මේ උනන්දුවෙන් වැඩේ කරනවා. මම කොහොම හරි දෙන්න බලන පේපර් එක. මම දැන්ට පේපර් දෙකක් දීලා තියෙනවා. මේ දෙවෙනි පේපරේ සාකච්ඡා කරන්නේ. එතන මේ පේපර් දෙකට අමතරව මම තව පේපරයක් දෙනවා අද හවසට. ඒකත් මේගොල්ලෝ කරන්න ඕන. ඊට පස්සේ දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ගෙවල් දැන් ළමයි ගෙවල් වල දැන් මේ පාඩම් කරගන්නේ. දැන් ගොඩක් වෙලාවට මේ පහුගිය දවස්වල මිය ගිය මිනිස්සු බැලුවම වැඩි පිරිසක් මිය ගිහිලා දෙන ගෙවල් වල ඉඳලම. හොස්පිටල් එකට යන්නක් කලින් මිනිස්සු මැරිලා. COVID-19 තත්ත්වය තමයි මැරෙන හේතුව. ඉතින් මේ පේපර්ස් මට පුළුවන් අම්මලා තාත්තලා උත්තර ලිව්වට පස්සේ ගෙන්න ගන්න. ගෙන්න ගත්තට පස්සේ මම මේ පේපර්ස් බලනවා. බලනකොට මේ පේපර් අතරේක මේ කොළදාසියක පුළුවන් කෙලහිලා තියෙන මේ ළමයි ලියනකොට එවද මේක ගේනකොට ඒ ගේන කෙනාට COVID-19 වෛරසය ශරීරගත වෙලා තිබුණා නම් එයාගෙන් වෛරස් මේ විස බීජ මේ පේපර් එකට මුදා හැරෙන්න පුළුවන්. ඉහෙන්න පුළුවන්. දැන් මම මේ කතා කරනකොට කෙල ඉහෙන්න පුළුවන්. ඒ ඉහුණු කෙලත් එක්ක පේපර් එක ගෙනාවට පස්සේ එකක් බලන මට බෝ වෙනවා. මම විතරක් නෙමෙයි මේක තවත් ළමයි ටිකක් කරන් තමයි බලන්න ඕන. ඒ ඇටත් බෝ වෙනවා. ඊට පස්සේ මේව බලලා දුන්නාම අම්මලා තාත්තලටත් මේක බෝ වෙනවා. ළමයින්ටත් මේක බෝ වෙනවා. ඒ මොකද මේ පේපර් එකේ තියෙන විස බීජත් එක්ක තමයි අම්මලා තාත්තලට මේක ලැබෙන්නේ. එක පේපර් එකට ආවම අනිත් කොළ ඔක්කොටවත් මේක ගමන් කරනවා. ඒක අපි දැන් මේව එකතු කරලා දුන්නාම නැවත අම්මලා තාත්තලට මේවා ලැබෙද්දී මේවට විෂ බීජ ඇතුල් වෙන්න පුළුවන්. වෛරස් ඇතුල් වෙන්න පුළුවන්. වෛරස් එක ඇතුල් වුණාම දවස් ගාණක් මේ මත රැඳිලා තියෙනවා. මේ පේපරේ මත දවස් ගාණක් රැඳිලා තියෙනවා. ඒ නිසා මම මේක මෙහෙම කල්පනා කරා. මොකද්ද මම කල්පනා කරේ මම පේපර් එක අම්මලා තාත්තලා ඇවිල්ලා සමාජයෙන් අකට ඇවිල්ලා සමාජයෙන් ගෙනියන්න ඕන. සත්‍යකේ දූල පුතාලාගේ අම්මලා තාත්තලා සත්‍යක ගාවතන ග්‍රැෆික් අයි කියලා ආයතනයක් කොග්ගල කඩේ හන්දියේ. කොග්ගල කඩේ හන්දියේ ග්‍රැෆික් අයි කියලා ආයතනයක් තියෙනවා. ඒ ග්‍රැෆික් අයි කියන ආයතනයෙන් අම්මලා තාත්තලා පේපරේ අරගෙන යනවා. ඒ ග්ලව්ස් දාලා පිළිවෙලට පේපර්ස් හදලා තියෙන්නේ. ඒ පේපර් එක හදලා තියෙන පිළිවෙලට අම්මලා තාත්තලා පේපර් එක අරගෙන යනවා එතනින්. අම්මලා සත්‍යකේ යන පන්ති පීස් ගෙවුවාම මේ බැංකුවට ඕගොල්ලන්ට හම් වෙන පොඩි කොලයක්. ඒ කොලය පෙන්නුවාම ග්‍රැෆික් අයි එකට ඒක නැත්තම් විටමින් සොත්තල මේ පේපර්ස් අරන් යනවනේ. ග්‍රැෆික් ගාය එකට ඇවිල්ලා පෙන්නවා අම්මලා තාත්තලා පේපර්ස් ටිකයි ලබන මාසේ ටියුට් ටිකයි ලැබෙවි. සමාධියකේ දුවල පුතාලා සමාධියකට ආවම පන්ති කාඩ් එක ගත්තට පස්සේ පන්ති කාඩ් එක ගත්ත අයට මේ පේපර් එක හම්බ වෙනවා. යම් කෙනෙකුට පන්ති පාසු ගෙවා ගන්න අපහසුතාවයක්, මුදල් අමාරුවක්, මහත්ය රස්සාවක් නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙන පුළුවන්. ඒගොල්ලෝ මට වේලාහණින් කෝල් එකක් දීලා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වා. මම ඒ අය ගැන පණිවිඩයක් දෙනවා ඉතින්ට. මෙන්න මේ කියන නම සහිත මෙන්න මේ කියන දරුවට සල්ලි ගන්න එපා. මෙයාට පේපරේ දෙන්න කියලා. එතකොට පේපර් එක නොගෙන ඉන්න එක නෙමෙයි කරන්නේ. අපහසුතාවයක් තියෙන අය මාට කතා කරන්න. මම කතා කරාම මම ඒ අය එතන පේපර් දෙන තැන දැනුවත් කරනවා. මෙන්න මේ නම කියන දුවට මෙන්න නම කියන පුතාට සල්ලි ගන්න එපා පේපර් ටික දෙන්න කියලා. නැත්නම් මේ පිට මිනිස්සුත් ඇවිල්ලා අරන් යනවා.
මේ අම්මලා තාත්තලා දැන් මේ يعني ඊට පස්සේ පේපර් චුට්ටක් ගෙන තව ටික මේ පේපර්ස් බැලුවට පස්සේ දැන් මේක හදලා ළමයි ඉවරුනාට පස්සේ මේ පේපර් එක දරුවන්ගෙන් ගෙදරදී අම්මා තාත්තා ඉල්ල ගන්න ඕන. මේක දරුවෝ ගාව තියන්නේ නැහැ. මම පේපර් එක ලියන්න වෙලාවක් දෙනවා. පේපර් එක ලියන්න වෙලාවක් දෙනවා. ඒ වෙලාවේදී මම YouTube වලින් ඔයගොල්ලොත් එක්ක ලින්ක් වෙනවා. පේපර් එක ලියන්න වෙලාවක් දීලා ඒ වෙලාවේදී මම ඔයගොල්ලන්ට ඔන්ලයින් ලින්ක් වෙනවා. එකතු වෙනවා. ඒතර මම ඒ වෙලාවේ අම්මලා ළමයිත් එක්ක කතා කරනවා. මම මේ කියන වෙලාවේ පේපර් එක ලියන්න ඕන. ලියලා ඉවර වෙලා පේපර් එක අම්මලා තාත්තලා ආයෙත් එකතු කරගන්නවා. එකතු කරගෙන මම ඊට පස්සේ ආයි කියන දවසේ මම නැවත දවසක් කියනවා. ඒ දවසේ මම මේ පේපර් එක සාකච්ඡා කරනවා. ලකුණු දෙන හැටි මේ විදිහට දැන් මේගොල්ලෝ ෆෝම් කරලා තියෙන ලකුණු දාන හැටි ඒ විදිහට මම සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා මේගොල්ලෝ හරහා අම්මලා තාත්තලා චුට්ටක් බලන්න. අම්මලා තාත්තලාත් මේගොල්ලෝ හරි හරි ලකුණු කරන හැටි මේ පැය දෙකේ ඇවිල්ලා බලන්න. බලලා ඉවර වෙලා පේපර් එකට ලකුණු දාලා මම ඊට කලින් මාකින් ස්කීම් වල ලැබෙන සලස්සනවා. හරිද? මාකින් ස්කීම් එක ලැබෙන සලස්සලා අම්මලා තාත්තලාට කලින් එක බලන්න පුළුවන් මාකින් ස්කීම් එක දිහා බලාගෙන. ඊට පස්සේ මම ඒක සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා තව මොනවාරි අඩුපාඩුවක් තියෙනවනම් ඒක චෙක් කරගමු. අම්මලා තාත්තලා මේකට කැමතිද නැද්ද කියලා මට මැසේජ් එකක් WhatsApp වලට පස්සේ දාන්න කල්පනා කරලා බලලා. හරිද? එහෙම නැතුව මම මේවා එකතු කරලා පේපර්ස් අරගෙන බෙදලා කියලා දෙනවා කියන එක මේ එච්චර සෞඛ්‍ය සම්පන්න නැහැ කියන තමයි මගේ විශ්වාසය. අතර අම්මලා තාත්තලා අසනේ වෙන්නත් පුළුවන්, ගෙවල් වල මේ කෙනෙක් බෝ කරගත්තොත් ගෙවල් වල දරුවෝ අසනේ වෙන්නත් පුළුවන්. මමත් අසනේ වෙන්න පුළුවන් මේ එකතු කරලා මම බලලද්දී දැන් අපි ක්ලාස් එකේ මේ කොලයක් දෙද්දි ඒක හැමෝම අල්ලන්නේ හැමෝම අල්ලන්නේ පේපර් එක දෙන කෙනා විතරයි මේ ග්ලව්ස් එක දාලා අල්ලන්නේ. එක්ක අම්මලා තාත්තලා තමයි පේපර් එක අරගෙන යන්නේ. එහෙම තමයි මේ කොලයක් බෙදන්නේ. නිකරුණේ කොලයක් බෙදන්නේ නැහැ. නිසා මේ කොල හරහා වෛරසය අසාධන ඊයේ 500 ගණක් රෝගීන් අහුණානේ. ඊයේ 8 දෙනෙක් මැරුණා. නිසා ලබන සතියේදී මේක 16ක් වෙන්න පුළුවන් මේ යන ප්‍රමාණය. කියන්න බෑ ඒක. අපි එනද ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ ගැන හිතලා මට දෙමව්පියෝ මේ මැසේජ් එකක් දාන WhatsApp වලට පස්සේ නැත්නම් ඔයගොල්ලෝ රෙකෝඩ් කරලා ඔයගොල්ලෝගේ අයිඩියා එක කතා කරලා පොඩි රෙකෝඩින් එකක් මට කතා කරලා ඔයගොල්ලෝ අදහස කොල කතා කරලා ඒ කතාව ටේප් කරලා මට WhatsApp වලට මැසේජ් කරන්න. මම ඒ ටික ඇනලයිස් කරලා බලලා පොදු තීරණයක් ඇවිල්ලා අම්මලා තාත්තලා දැනුවත් කරන්න. හරි? රයිට්. එහෙනම් වැඩ කරනවා. අම්මලා තාත්තලා වැඩ කරගන්න. බොහොම ස්තුතියි. හරි බලන්න ළමයි අපි දැන් කතා කරන්නේ ප්‍රශ්නාංක 7 ගැන. ප්‍රශ්නාංක 7 තියෙන්නේ චතුරස්‍ර දෙකක්. අපි ඉගෙන ගත්ත සරල රේඛීය තල රූප වර්ග. සරල රේඛීය තල රූප විවෘත සංවෘත. මේ තියෙන්නේ සරල රේඛීය සංවෘත තල රූප දෙකක්. සරල රේඛීය සංවෘත තල රූප අපි ඉගෙන ගත්තේ ත්‍රපීසියම, සමාන්තරාශ්‍රය, රොම්බසය, ඍජුකෝණාශ්‍රය, සමචතුරාශ්‍රය. ත්‍රපීසියම, සමාන්තරාශ්‍රය, රොම්බසය, සමචතුරාශ්‍රය, ඍජුකෝණාශ්‍රය. ඔය සංවෘත රූප පහ ගැන අපි ඉගෙන ගත්තා. සංවෘත රූප දෙකක් පහක් දැක්වේ. ඒවායේ නම් ලියන්න. එකක් මේ බේස් මෙන්න මේ සම්මුඛ පාද යුගලයේ එකම පරතරයෙන් තියෙන්නේ. සම්මුඛ පාද යුගලයේ එකම පරතරයෙන් දින ලක්ෂණ මතක් කරගන්න. සම්මුඛ පාද යුගලය එකම පරතරයෙන් තියෙන්නේ. සා මෙයාට කියන්නේ ත්‍රපීසියම. ත්‍රපීසියම ඊළඟට ගානේ තියෙන්නේ මෙන්න මේ වගේ පින්තූරයක්. දැන් මෙයා කිරිබත් කැබැල්ල වගේ. මෙයාට අපි කියන්නේ සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රය. ත්‍රපීසියම ලකුණු 1යි, සමාන්තරාශ්‍රය ලකුණු 1යි. ත්‍රපීසියම ලකුණු 1යි, සමාන්තරාශ්‍රයට ලකුණු 1යි. right? ප්‍රශ්නාංක 8. රොම්බසයත් මතකද? රොම්බසය අමතක කළා. රොම්බසය කියන්නේ පුතේ මේ ඇලයි පාද 4ම දිගින් සමානයි. රොම්බසය පාද 4ම දිගින් සමානයි. රොම්බසයේ ලක්ෂණ පාද 4ම දිගින් සමානයි. ප්‍රශ්නාංක 8. සංඛ්‍යාවක් 5න් බෙදුව විට ලබ්ධිය 31යි ශේෂය 3යි. සංඛ්‍යාවක් 5න් බෙදුව විට
ලබ්ධිය 31යි ශේෂය 3යි. ලබ්ධිය කියලා කියන්නේ සංඛ්‍යාවක් බෙදුවම ලැබෙන උත්තරය. චුට්ටක් බලන්නකෝ. 42 බෙදනවා 5න්. 42 5න් බෙදුවම 5 වරක්කට 40යි. දෙකක් ඉතිරි. දැන් මේකට අපි කියනවා ලබ්ධිය 8යි ශේෂය 2යි. ශේෂය කියන්නේ ඉතිරිය 2යි. දැන් මෙන්න මේ දෙන්නගෙන් සහ 5න් කොහොමද 42 ගන්නෙ? ඉතල 5යි 8යි ගුණ කරනවා. 5යි 8යි ගුණ කරාම 40යි. ඒකට දෙයක් එකතු කරනවා 42යි. 5යි 8යි ගුණ කරනවා 40යි. දෙයක් එකතු කරනවා 42යි. දැන් ගානේ කියනවා සංඛ්‍යාවක් 5න් බෙදනවා. සංඛ්‍යාවක් 5න් බෙදනවා. මෙන්න මේ සංඛ්‍යාව 5න් බෙදනවා. එතන උත්තරේ 31යි. ඉතිරි වෙනවා 3ක්. උත්තරය 31යි ඉතිරි වෙනවා 3ක්. සංඛ්‍යාව කීයද? එහෙනම් අපි කරන්නේ ඉතලා 31 5න් ගුණ කරනවා. මේ පියවර ලියා ගන්න. 31 5න් ගුණ කරනවා. 5 1 5යි. 5 3 15යි. මෙතන ගුණ කරාම 155යි. 155ට එකතු කරන 3ක්. 158යි. පිළිතුර 158යි. සංඛ්‍යාව 158යි. ලස්සන හරියට දාන්න. ලකුණු 2යි. 155ට ලකුණු නැහැ. 158ට ලකුණු 2යි. ප්‍රශ්නාංක 9. ප්‍රශ්නාංක 9 පෙදරරු රැකියාවේදී තිරස් බව මැන ගැනීමට සහ තිරස් බව මැන ගැනීම සඳහා භාවිතා කරන උපකරණ දෙක වෙන වෙනම ලියන්න. පෙදරරු රැකියාවේදී පෙදරේරුව කියන්නේ පෙදරේරුව කියන්නේ කවුද? මේෂන් වැඩ කරන අයනේ. පෙදරේරුව රැකියාව කියන්නේ මේෂන් වැඩ කරන අය. අර බිත්ති බදිනවා ඒගොල්ලෝ පෙදරේරුව වැඩ කරන අය. සිරස් බව සහ තිරස් බව මැන ගන්න භාවිතා කරන උපකරණ දෙකක් තියෙනවා. ඉස්සෙල්ලා යන්න ඕන තිරස් බව. තිරස් බව. තිරස් කියලා කියන්නේ දරුවනේ මෙන්න මේ ආතරිය. තිරස් බව. තිරස් බව මයින්න පාවිච්චි කරන උපකරණය ද්‍රව ලෙවලය. ලෙවල් බටය කියලාත් කියනවා. ලෙවල් බටය. ඒක වතුර පොරලා තියෙන ලෙවල් බටය. තිරස් බව ලඹය. තිරස් බව මනින්න භාවිතා කරන උපකරණය ලඹය. හරි කෙලින් කියලා බලා ගන්න පුළුවන් ලඹය භාවිතා කරලා. ලඹයෙන් තමයි තිරස් බව මනගන්නේ. ප්‍රශ්නාංක 10. මේ එකට ලකුණු 1යි. මේ උත්තර දෙකෙන් එකට ලකුණු 1යි. මේකට ලකුණු 1යි. ලකුණු 2යි. රයිට්? ප්‍රශ්නාංක 10. ගුවන් යානයක සිටි මගීන් ගන්න දැක්වෙන චිත්‍ර ප්‍රස්ථාරයකින් ලබාගත් කොටසක් රූපයේ දැක්වේ. සිංහල මගීන් ගන්න පෙන්නලා තියෙනවා. එක රවුමක් කියන්නේ මගීන් 8යි නම් සිංහල මගීන් ගන්න කීයද? බලන්න. රවුම් තියෙන 1යි 2යි 3යි 4යි රවුම් 3 කාලයි. හරිද? 8යි 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 8යි. දැන් කාලක් කියන්නේ 2යි. කාලෙව 3ක් තියෙනවා. රවුම 8යි. භාගයක් 4යි. කාලක් 2යි. 3 කාලක් 6යි. 8යි 16යි 24යි 32යි 6යි 38යි. ගුවන් යානයේ සිංහල මගින් 38ක් ඉඳලා තියෙනවා. ගුවන් යානයේ සිංහල මගින් 38ක් ඉඳලා තියෙනවා. ලකුණු 2යි. ප්‍රශ්නාංක 11. අමර සිංහ ආපන ශාලාවට ගොස් රුපියල් 20ක් වන බනිස් ගෙඩියක් ආහාරයටගෙන රුපියල් මිල කිරි තේ එකක් පානය කළේය. අමර සිංහට වැය වන මුදල කීයද? බනිස් ගෙඩියක් කාලා කිරි තේ එකක් බොනවා. කිරි තේ එකක් කාලා බනිස් ගෙඩියක් බොන්නේ නැහැ නේ. බනිස් ගෙඩියක් කාලා කිරි තේ එකක් බොනවා. බනිස් ගෙඩියක් 20යි කිරි තේ එකක් 20 එකතු කිරීමෙත් හරි. එකතු කිරීම 20ත් හරි. මේ දෙකෙන් ඕන එකක්
ලකුණු දෙකයි. 20 එකතු කිරීම a කියලා ලිව්වත් හරි a එකතු කිරීම 20 කියලා ලිව්වත් හරි ලකුණු දෙකයි. right? ඊළඟ ගණන ප්‍රශ්නාංක 12 5න් 2 එකතු කිරීම 15න් 1 5න් 2 එකතු කිරීම 15න් 1 දරු පැටව 5ත් 15 කරන්න ඕන 5ත් 15 කරන්න ඕන දිග ඉරා කොට ඉරා 5න් 2 15න් 1 5 15 කරගන්න 3ෙන් ගුණ කරනවා 5 15 කරගන්න 3ෙන් ගුණ කරනවා එතකොට 5 3 15යි 2 3 6යි 15න් 1 දැන් ඔයගොල්ලන්ට විභාගේ ලියන උත්තර ලියන කොලක් දෙනවා විභාගේ උත්තර ලියන කොලක් දෙනවා ඒ කොලත් අරගෙන යන්න ඕනේ වෙලා විභාගෙට උත්තර ලියන මන් දෙන කොල තවල තමයි ලියන්නේ ඒ කොල ටිකත් අරගෙන යන්න ඕන 5 3 15යි 2 3 6යි 15න් 9යි 15න් 1යි එකතු කරාම උත්තරය 15න් 7යි උත්තරය 15න් 7යි ප්‍රශ්නාංක 13 15කට ලකුණු 2යි ප්‍රශ්නාංක 13 A සහ B කවර වර්ගයට අයත් කෝණද A සහ B කවර වර්ගයට අයත් කෝණද පැත්ත A පැත්ත B A සුළු කෝණය A සුළු කෝණයකි B පරාවර්ත කෝණයකි B පරාවර්ත කෝණයකි A සුළු කෝණයකි B පරාවර්ත කෝණයකි මේක ලකුණු 1යි මේක ලකුණු 1යි ලකුණු 2යි ප්‍රශ්නාංක 14 18 සාධක ලියන්න 18 සාධක ලියන්න 18 කියන්නේ එක් වරක් 8 කරක් 18 දෙවරක් 9 තුන් වරක් 6 එක් වරක් 18 18යි දෙවරක් 9 18යි තුන් වරක් 6 18යි එහෙනම් 18 සාධක 18 සාධක 1 2 3 1 2 3 6 9 18 6 9 18 1 2 3 6 9 18 මේක 1 2 3 තියෙනවා 18ක් තියෙනවා 6යි 9ටයි ලකුණු 2යි 6 විතරක් නම් 1 ලකුණයි 9 විතරක් නම් 1 ලකුණයි 6යි 9 දෙකම තියෙනවා නම් ලකුණු 2යි මේ වගේ දේවල් කරලා තමයි උත්තර අපි හොයන්නේ ආසාවෙන් කරන්නේ ප්‍රශ්නාංක 15 පැය විනාඩි අඩු කරන්න ප්‍රශ්නාංක 15 අඩු කරන්න පැය විනාඩි පැය 5යි විනාඩි 32න් පැය 2යි විනාඩි 45ක් අඩු කරනවා 32න් 45ක් අඩු ගන්න බෑ. ඒ නිසා මෙහෙන් එකක් ගන්නවා ගත්තම පැයක් ඉන්නේ. පැයක් කියන්නේ විනාඩි 60යි 60යි 32යි එකතු කරාම 92යි. විනාඩි 92යි. විනාඩි 92න් විනාඩි 45ක් අඩු කරනවා. බිංදුවෙන් දෙකක් බෑ එකක් ගත්ත 10යි 10න් දෙකක් 8යි. sorry විනාඩි 92න් 45ක් අඩු කරනවා. විනාඩි 92න් 45ක් අඩු කරනවා. 2න් 5ක් බෑ 12න් 5ක් 7යි. 8න් 4ක් 4යි. මෙතන 60ක් ආවම 60යි 32යි 92යි. 92න් 45ක් අඩු කරනවා 12න් 5ක් 7යි. එතන තියෙන්නේ 8යි. 8න් 4ක් 4යි. විනාඩි 47යි. කලින් පැය 5යි දැන් පැය 4යි. 4න් 2ක් 2යි. පැය 2යි විනාඩි 47යි. පැය 2යි විනාඩි 47යි. ප්‍රශ්නාංක 16 ප්‍රශ්නාංක 16 පැත්තක දිග මීටර් 12ක් සෙන්ටිමීටර් 12ක් වන සමපාද ත්‍රිකෝණයකට හැඩය නමා ඇති. පැත්තක දිග සෙන්ටිමීටර් 12ක් වෙන සමපාද ත්‍රිකෝණාකාර හැඩයට නමා ඇති කම්බියක් දිග හැර දිග සෙන්ටිමීටර් 20ක් වන ඍජු කෝණාශ්‍රයක් නමා ඇත.
ඍජු කෝණාශ්‍රයේ පල්ල කීයද? අපි ඒ වගේකට පින්තූරයක් ඇඳ ගන්නවා. හරිම ලේසි එහෙම වුණාම. කෝණයක් ඇඳ ගන්නවා. පැත්තක් 12යි. ඍජු කෝණාශ්‍රයක් හදනවා. ඒකේ දිග 20යි මිලිමීටර්. සෙන්ටිමීටර් නේද? මේවා සෙන්ටිමීටර්. සෙන්ටිමීටර්. කම්බියක් අරගෙන මේ විදිහට නමලා හදලා තියෙනවා. කම්බිය මෙහෙම නමලා තියෙනවා. කම්බියේ දිග 12යි සෙන්ටිමීටර් 36ක් දිගයි. කම්බියේ දිග සෙන්ටිමීටර් 36යි. දැන් මේ කම්බිය නවන ඍජු කෝණාශ්‍රාකාර හැඩයට. සෙන්ටිමීටර් 36ක් දිග කම්බිය නම ඍජු කෝණාශ්‍රාකාර හැඩයට. ඒත් මේකේ වටේට දිග සෙන්ටිමීටර් 36යි. වටේ දිග සෙන්ටිමීටර් 36යි. එතකොට දිග හැර දිග 20ක් වනසේ නමන්නේ. මෙතන 20 නම් මේ පැත්තත් 20යි 20යි 40යි. මේකේ 36යි තියෙන මේ වගේ නමලි වල ඍජු කෝණාශ්‍රයක් හදන්න බෑ. එතන මේ ගානේ දෝෂයක් තියෙනවා. මේකට හැමෝම ලකුණු දෙකක් දාගන්නකො ඉස්සෙල්ලා. හැමෝම ලකුණු දෙකක් දාගන්න. දාලා මේ 12 කියන එක හදාගන්න පැත්තක දිග සෙන්ටිමීටර් 12 නෙමේ. පැත්තක දිග සෙන්ටිමීටර් 20යි. පැත්තක දිග සෙන්ටිමීටර් 20යි. දැන් ওই ගාන තනියෙන් හදන්න. පැත්තක දිග සෙන්ටිමීටර් 20යි. දැන් ওই ගාන තනියෙන් හදන්න.
රයිට් බලන්න පුතේ. සෙන්ටිමීටර් 20ක් දිග සෙන්ටිමීටර් 20ක් දිග කම්බිය ත්‍රිකෝණාකාරව පැත්තක් එන විදිහට සෙන්ටිමීටර් 20ක් පැත්තක දිග තියෙනවා. ඒතර මේක දිග ඇරියාම සෙන්ටිමීටර් 60ක් තියෙනවා. දිග ඇරියාම සෙන්ටිමීටර් 60යි 20යි 20යි 20යි. දැන් ඔය කම්බිය නමනෝ ඍජුකෝණාශ්‍රාකාර හැඩයට. ඒතර මෙහාට 20යි මෙහාට 20යි 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 40යි. මේ දෙපැත්තේ ඉතුරු 20 තියෙන්න ඕන. එහෙනම් දෙපැත්තට බෙදලා ගියාම සෙන්ටිමීටර් 10යි. ඒ කියන්නේ මෙන්න මේ වගේ මම මෙන්න මේ වැඩේ දැන් ඇත්තටම ගියේ. ඊටු කීපයක් කපාගෙන යනවා. නමුත් වැඩේ පරක්කු වෙනවාද මම ආයෙත් ආවා. මේ තියෙන හැම අවස්ථාවක්. හරිද? ළමයි මේකෙන් හදනෝ සමපාද ත්‍රිකෝණයක්. මේ තියෙන සමපාද ත්‍රිකෝණය. හරිද? මේ තියෙන සමපාද ත්‍රිකෝණය සෙන්ටිමීටර් 20යි 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 සෙන්ටිමීටර 60ක් මේ කම්බිය දිගයි. මේ තියෙන ඒ වගේ තව කම්බියක්. දැන් මේකෙන් හදන ඍජු කෝණාශ්‍රයක්. සෙන්ටිමීටර් 20ක් දිගයි. ඒකෙන් වාගයට නැමුවා. side තියෙන ඍජු කෝණාශ්‍රයක් හදා ගන්නවා. සෙන්ටිමීටර් 20යි 40යි මෙතන 10යි මෙතන 10යි 60යි. තරත් 20ක් කරන 60යි. ඒ විදිහට ඔබෙන් අහනවා මේ ඍජු කෝණාශ්‍රයේ පළල කීයද? ඍජු කෝණාශ්‍රයේ පළල සෙන්ටිමීටර් 10යි. ඍජු කෝණාශ්‍රයේ පළල සෙන්ටිමීටර් 10යි. ලකුණු 2යි. ඍජු කෝණාශ්‍රයේ පළල සෙන්ටිමීටර් 10යි කියලා ගත්තම ලකුණු 2යි. ප්‍රශ්න අංක 17 2 43 2.4 0.24 0.7 0.3 ආරෝහණ පිළිවෙලට ලියන්න. අඩු එකේ ඉඳලා වැඩි එකට. මම ගානල ලියන්නේ 2.4 0.24 0.7 2.3 සංඛ්‍යා දශම සංඛ්‍යා ආරෝහණ පිළිවෙල ලියද්දි ඉස්සෙල්ලා බලන්නේ පූර්ණ සංඛ්‍යාව දිහා. පූර්ණ සංඛ්‍යාව 2 පූර්ණ සංඛ්‍යාව බිඳුව පූර්ණ සංඛ්‍යාව බිඳුව පූර්ණ සංඛ්‍යාව 2 විශාලම සංඛ්‍යා දෙක මේ දෙන්න. විශාලම සංඛ්‍යා දෙක ඒ දෙන්න. ඊට පස්සේ කුඩා සංඛ්‍යා දෙක හොයන්න ඕන. මේ දෙන්න. පූර්ණ සංඛ්‍යා බිඳුව පූර්ණ සංඛ්‍යා බිඳුව. ඒකෙන් තෝරන්න බෑ. ඊගාට බලමු පළමු දශම ස්ථානය. පළමු දශම ස්ථානය කියන්නේ දශම දිතලක වම් පැත්තේ දකුණු පැත්තේ ලග්ගම ඉලක්කම. දශම දිතලක දකුණු පැත්තේ ලග්ගම ඉලක්කම 2. දශම දිතලක ලකුණු පැත්තේ ලග්ගම ඉලක්කම 7. දෙකට වැඩිය 7 වැඩි. තමයි ලොකුයි මෙයා පොඩි. පුංචිම සංඛ්‍යාව 0.24. පුංචිම සංඛ්‍යාව 0.24. ඒ ෂුට්ටක් ලොකුයි 0.7. දැන් මෙන්න මේ දෙන්න ලොක්ක තෝරන්න ඕන. පළමු දශම ස්ථානයේ 4 පළමු දශම ස්ථානයේ 3 ඒ දෙන්නෙන් කුඩා එක්කෙනා 2.3 විශාල එක්කෙනා 2.4යි 3. එතකොට සංඛ්‍යා ටික අඩු එකෙන් වැඩි කරලා ලිව්වම 0.2යි 4 0.7 2.3 2.4යි 3. මේ පිළිවෙලට තියෙනවා ලකුණු 2යි. එකක් දෙයක් මාරු කරලා ලකුණු දෙන්නේ නැහැ. ලකුණු 2මයි හම්බෙන්නේ. ප්‍රශ්න අංක 18 10ත් 30ත් අතර සමචතුරස් සංඛ්‍යා ලියන්න. 10යි 30යි අතර සමචතුරස් සංඛ්‍යා. සමචතුරස් සංඛ්‍යා කියන්නේ එම සංඛ්‍යාවෙන් ගුණ කරාම ලැබෙන උත්තර. එතන එක් වරක් 1 1යි. දෙවරක් 2 4යි. තුන් වරක් 3 9යි. හතර වරක් 4 16යි. පස් වරක් 5 25යි. මෙයා වැඩි. ගැලපෙන්නේ මෙන්න මේ උත්තර 4. උත්තර 4ම තියෙන්න ඕන. 1 4 9 16. මේක රිවිෂන් පේපර්ස් වල තදින් බලනවා. 1 4 9 16 උත්තර 4ම තියෙන්න ඕන. උත්තර 4ම තියෙනවා ලකුණු 2යි. උත්තර 3ක් තියෙනවා නම් ලකුණු 1යි. දෙකක් නම් ලකුණු නැහැ.
උත්තර 4ම තියෙනවා නම් ලකුණු 2යි. උත්තර 3ක් හරි නම් ලකුණු 1යි. ප්‍රශ්නාංක ගාන යන්නේ නැහැ හෝ වැරදි. ගාන යන්නේ 10යි 30යි අතර. වැරදි. ඊට පස්සේ 5 වරක් 5 25යි. 6 වරක් 6 36යි. මෙතන උත්තර හැබැයි 10යි 30යි අතර. මෙයා ගන්න බෑ. මෙයාත් ගන්න බෑ. එහෙනම් ගන්න පුළුවන් මොනවද? 4 9 16 25. 4 9 16 25. ගාන යහන්නේ 10ත් 30ත් අතර. 10යි 30යි අතර දෙක සංඛ්‍යාවට අයිති වෙන්නේ 4 9 16 25. 4ම හරිනම් ලකුණු 2යි. 3ක් හරිනම් ලකුණු 1යි. 2ක් හරිනම් බිඳුවයි. 1ක් හරිනම් බිඳුවයි. right? ප්‍රශ්නාංක 19 34 52 30 38 56 58 36 කාණ්ඩ දෙකකට වෙන් කරන්න. කාණ්ඩ දෙකකට වෙන් කරන්න. 30 ගණන් සහ 50 ගණන් තියෙන්නේ. ඔක්කොම ඉරට්ටේ සංඛ්‍යා. 30 ගණන් සහ 50 ගණන්. 30 ගණන් සහ 50 ගණන්. කාණ්ඩ දෙක. 30 ගණන් 34 එතන 52 30 56 58 36 1 2 3 4 5 6 එකක් ලියවිලා නැහැ 30 38 කාණ්ඩ දෙකයි. මේවා 30 ගණන් මේවා 50 ගණන්. එහෙම 30 ගණන් 50 ගණන්. මේ දිම ලකුණු දෙක හරි. මෙයාට ලකුණු 1යි මෙයාට ලකුණු 1යි. right? ඔයගලන්ට ඕන නම් ලියන්න පුළුවන්. 9ක් ලියනවා නම් මෙයාට ලියන්නේ දස ස්ථානය එක ස්ථානය මේ දස ස්ථානය. දස ස්ථානය 3ක් වන සංඛ්‍යා. ඒක අහලා නැහැ. හරිද? දස ස්ථානය 3ක් වන සංඛ්‍යා. මේ රිවිෂන් නිසා මම ලියන්නේ. දස ස්ථානය 3ක් වන සංඛ්‍යා. මෙයාට කියන්නේ දස ස්ථානය 5ක් වන සංඛ්‍යා. දස ස්ථානය 5ක් වෙන සංඛ්‍යා. right? ප්‍රශ්නාංක 20. 1 දෙවෙනි බලය 2 දෙවෙනි බලය 3 දෙවෙනි බලය අගය කීයද? 1 දෙවෙනි බලය එකතු කිරීම 3 දෙවෙනි බලය එකතු කිරීම 2 දෙවෙනි බලය. උත්තරේ කීයද කියලා අහන්නේ. 1 දෙවෙනි බලය එකතු කිරීම 2 දෙවෙනි බලය එකතු කිරීම 3 දෙවෙනි බලය. 1 දෙවෙනි බලය අහන්නේ 1 ගුණ කරනවා 1කින් 1යි. 2 දෙවෙනි බලය අහන 2 ගුණ කරනවා 2කින් 4යි. 3 දෙවෙනි බලය අහන 3 ගුණ කරනවා 3ෙන් 9යි. 1 දෙවෙනි බලය 1 වරක් 1යි. 2 දෙවෙනි බලය අහන 2 වරක් 2 4යි. 2 කියන්නේ පාදය 2 උඩ කියන දර්ශකය. 3 කියන්නේ පාදය 2 කියන්නේ දර්ශකය. 1යි 4යි 9යි උත්තරය 14යි. 20 වෙනි ගානේ උත්තරය 14යි. දැන් ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවා ලකුණු 20න් කීයද කියලා දාන්න. තමන්ට තියෙන ලකුණු ගාන 20න් කීයද කියලා දාන්න බලන්න. තමන්ට තියෙන ලකුණු ගාන 20න් කීයද කියලා දාන්න. මරියන් ප්‍රශ්නයක් ඇහුවා. මරියන් ප්‍රශ්නයක් අහනවා සර් මේකට උත්තරේ 36 නෙවෙයිද කියලා. බලන්න. මේකට උත්තරේ 36 නෙවෙයි. දරුවනේ මැද තියෙන එකතු කිරීමනේ. මරියන් පොතේ 36 නේ මෙහෙම ආවතේ. 1 දෙවෙනි බලය ගුණ කිරීම 2 දෙවෙනි බලය ගුණ කිරීම 3 දෙවෙනි බලය කියලා තිබ්බනම් මරිය. මේ කියන්නේ 1 ගුණ කිරීම 1 2 ගුණ කිරීම 2 3 ගුණ කිරීම 3 3 වර 3 9යි 9 වර 2 18යි 18 වර 2 36යි 36 එකක් 36යි 36 එකක් 36යි. එහෙම වෙන පුතේ මැද ගුණ කිරීම තියෙන්න ඕන. මේ ගානේ මැද තියෙන එකතු කිරීමනේ. මේ බලන්න. මැද තියෙන එකතු කිරීම. ඒ නිසා එකතු කරලා උත්තර ගන්න ඕන. 1 දෙවෙනි බලය 1යි 2 දෙවෙනි බලය 4යි 3 දෙවෙනි බලය 9යි එකතු කරලා උත්තර ගන්න ඕන. ඒ නිසා තමයි උත්තරය 14ක් එන්නේ. right?
දැන් මට ලකුණු ටික දාන්න බෑ එකතු කරලා කීයද කියලා මට චෙක් කරගන්න. එක් කොටස ලකුණු 30න් 40න් 39යි. කවුද මේ විහඟ? විහඟ 40න් 39යි. මැරියම් 40න් 35යි. මට මීට ලේසි ඔයගොල්ලෝ මැසේජ් වලට එවුවා නම් හරි මම වැඩවලට එනවා. අපි දැන් සෙකන්ඩ් පාර්ට් එකට යන්න. රයිට්? සෙකන්ඩ් පාර්ට් එකට යමු. දෙවෙනි කොටස බාන පුතාලා 16 වෙනි ගණන 16 නෙමෙයි චුට්ටකින් 18 10ත් 30ත් අතර ඇති සමචතුරස්‍ර සංඛ්‍යා ලියන්න. 10ත් 30ත් අතර ඇති සමචතුරස්‍ර සංඛ්‍යා කිව්වහම මම ලිව්වා 1යි 4යි 9යි 16යි 25යි අරගෙන එක විතරයි අතෑරියේ. 4යි 9යිත් මං ගත්තා. ඒක වැරදි. 4යි 9යි ගන්නත් බෑ. ගන්න පුළුවන් සංඛ්‍යා තියෙන්නේ 16යි 25යි විතරයි. ගන්න පුළුවන් සංඛ්‍යා තියෙන්නේ 16යි 25යි විතරයි. 16යි 25යි දෙකම හරන ලකුණු 2යි. එච්චරයි. ගන්න පුළුවන් සංඛ්‍යා වලට තියෙන පැටවු 16යි 25යි විතරයි. 16යි 25යි දෙකම හරන ලකුණු 2යි. මට කෝල්ස් වගේකුත් එනවා මේකෙන්. ඒක නිසා තමයි මට ඔක වැරදුනා. හොඳේ? 16යි 25යි අතර ගන්න පුළුවන් සංඛ්‍යා වලට තියෙන්නේ 16යි 30යි අතර ගන්න පුළුවන් සමජාත සංඛ්‍යා වලට තියෙන්නේ 16යි 5යි විතරයි. හොඳේ? රයිට්? දැන් බලන්න එකතුව කීයද කියලා. 40න් 40ම තියෙනවා. චෙක් කරලා බලන්න. චෙක් කරලා බලන්න. එනේ වැඩ කරමු. මම හිතන්නේ දැන් ඔයාලට මාව පේනවද නේද? හොඳයි. දෙවෙනි කොටසට යන්න. හොඳයි. හරි. දෙවෙනි කොටස සෙකන්ඩ් පාර්ට් එකේ ප්‍රශ්නාංක 1. දැන් ෆස්ට් පාර්ට් එකේ 18 වෙනි ගාන ගැන මම ඔයාලට කතා කරේ. ඒක චුට්ටක් ආයෙ මතක් කරන්න. ෆස්ට් පාර්ට් එකේ 18 වෙනි ගාන 10ත් 30ත් අතර සමචතුරස්‍ර සංඛ්‍යා. එක් වරක් එක 1යි. දෙවරක් 2 4යි. තුන් වරක් 3 9යි. හතර වරක් 4 16යි. පස් වරක් 5 25යි. හය වරක් 6 36යි. මේක වැඩි මේවා අඩුයි. 10යි 30යි අතර සංඛ්‍යා දෙකයි තියෙන්නේ 16 සහ 25 විතරයි. මේ දෙකම හරන ලකුණු 2යි එකක් හරන ලකුණු දෙන්නේ නැහැ. ඔය දෙකම හරන ලකුණු 2යි. රයිට්? අර 39ක් තිබුණ එක්කනට 40න් 40ම ඇති හොඳේ. රයිට්? ඒක තමයි වරදින්නේ නැත්තේ. මගේ අතින් වෙච්ච වරද සමාව භජනය කරනවා. හොඳේ? මිස්ටේක් එකක්. රයිට්. ලියන්න දෙවෙනි කොටස. පළමු ප්‍රශ්නය සහ තවත් ප්‍රශ්න 4කට පිළිතුරු ලියන්න. හැබැයි ඔක්කොම ලියන්න ඕන ඔයගොල්ලෝ. 1 8 සෙන්ටිමීටර් දිග ඉරටු කැබලි යොදාගෙන සකස් කළ ඝන වස්තුවක සැකිල්ලක් රූපේ දැක්වේ. බලන්න. ඝන වස්තුවක සැකිල්ලක්. ඝන වස්තුවක සැකිල්ලක්. ඊළඟට මේවායින් සම්බන්ධ වෙලා තියෙනවා. ඝන වස්තුවක සැකිල්ලක් රූපේ දැක්වේ. එක මෙම සැකිල්ල සකස් කිරීමට ඉරටු කැබලි කීයක් අවශ්‍ය වේද? ඉරටු කැබලි 12ක් අවශ්‍යයි. ඉරටු කැබලි 12ක් අවශ්‍ය වේ. ප්‍රමිලක්කම් 2. ඉහත ඉරටු කැබලි සියල්ල එකම දිග ඉරටුකින් කපා ගත්තේ නම් එම ඉරටුවට තිබිය යුතු අවම දිග කීයද? මේ වගේ ලොකු ඉරටුවකින් තමයි ඔය කෑලි ඔක්කොම කපා ගන්න. කෑලි 12ම
මේ වගේ ලොකු ඉරටුවකින් කපා ගන්නවා. අහන මෙන්න මේ ලොකු ඉරටුව කොච්චර දිග වෙන්න ඕනද කියලා. කෑලි 12ක් කපනවා. හරිද? එක කැවැල්ලක් සෙන්ටිමීටර් 8යි. මේ පොඩි කැවැල්ලක් සෙන්ටිමීටර් 8යි. 8ව 12ක් ඕන. 12 වරක් 8 96 සෙන්ටිමීටර්. ඉරටුව සෙන්ටිමීටර් 96ක් දිග වෙන්න ඕන. ඉරටුව සෙන්ටිමීටර් 96ක් දිග තියෙන්න ඕන. රෝමිලක්කන්ද විභාගයේ ප්‍රශ්න අහනකොට අහන ප්‍රශ්නවල ස්වභාවයක් තියෙනවා. කල්පනා කරලා බලලා හිමීට හිතලා උත්තර දෙන්න ඕන. ඒතර අපිට පුළුවන් මේක ඉරටුවක දිග මේ රූපේ ලකුණු කරගන්න ගානෙන් දෙන එක. ඒ වගේ හිතලා වැඩ කරන්න පුරුදු වෙන්න ඕන. හරි? රෝමිලක්කන් 3 මෙම සැකිල්ල ටිෂු කඩදාසි අලවන්නේ නම් මුහුණත්වල හැඩයේ නම මුහුණත්වල හැඩයක නම් හැඩේ නම සෙන්ටිමීටර් 12 සමචතුරස්‍ර තියෙන්නේ. මුහුණත්වල හැඩයේ සමචතුරස්‍ර. රෝමිලක්කන් 3 සමචතුරස්‍ර ඍජුකෝණාශ්‍ර වැරදි. මුහුණත්වල හැඩය සමචතුරස්‍ර. රෝමිලක්කන් 4 එක් මුහුණතක පරිමිතිය සොයන්න. එක මුහුණතක පරිමිතිය සොයන්න. පැති ඉරටු කැලි 4ක් තියෙනවා. 12ව 4ක්. පරිමිතිය 12 වරක් 4 සෙන්ටිමීටර 48යි. 12 4 පාර එකතු කරත් හරි 12 වරක් 4 48යි සෙන්ටිමීටර. රෝමිලක්කන් 5 එක මුහුණතක ඇතුළත වර්ගඵලය සොයා ඝන වස්තු ඇලවීමට අවශ්‍ය ටිෂු කඩදාසි වල අවම වර්ගඵලය සොයන්න. අවට නෙමෙයි අවම. right? එක පැත්තක වර්ගඵලය. එක පැත්තක වර්ගඵලය. දිග ගුණ කිරීම පළල දිග 12යි පළල 12යි. sorry දිග පැත්තක් සෙන්ටිමීටර් 6යි 8යි නේ. පැත්තක් 8යි. 8 ගුණ කිරීම වැරදි මෙතන නේද? පැත්තක් 8යි. පැත්තක් 8යි 8 වරක් 4 32යි. පරිමිතිය 32යි. එක පැත්තක් සෙන්ටිමීටර් 8යි 8 වරක් 4 32යි. එකක් වැරදුනා ඊළඟත් වැරදිනවා. ඊට පස්සේ පැත්තක දිග 8යි මේ පැත්තත් 8යි වර්ගඵලය 8 වරක් 8 64යි වර්ග සෙන්ටිමීටර්. වර්ග සෙන්ටිමීටර් 64යි. වර්ග සෙන්ටිමීටර් සෙන්ටිමීටර් දෙවෙනි බලය. එක මුහුණතක පරිමිතිය 8ව 4ක් 8යි 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 8ව 4ක් සෙන්ටිමීටර් 32යි. එක මුහුණතක වර්ගඵලය 8 වරක් 8 64යි. ඒ වගේ මුහුණක් 12ක් තියෙනවා. එහෙනම් මුහුණක් 12ට අවශ්‍ය ටිෂු වල වර්ගඵලය. ටිෂු කඩදාසි වල වර්ගඵලය 64ව 12. ටිෂු කඩදාසි වල වර්ගඵලය 64ව මුහුණත් 6ක්. 64ව 6ක්. මුහුණත් 6ක් තියෙනවනේ. ඝන වස්තුවේ මුහුණත් 6ක් තියෙනවා. ඝන වස්තුවට මුහුණත් 6ක් තියෙනවා. එක මුහුණක් සමෘෂ්ඨාකාරයි. මුහුණත් 6 වර්ගඵලය 64 6න් ගුණ කරනවා. 6 වරක් 4 24යි 2ක් ඉදිරි 6 වරක් 36යි 2 38යි 6 වරක් 4 24යි 2ක් ඉදිරි 6 වරක් 36යි 2 38යි වර්ග සෙන්ටිමීටර් 384 පැති 6ට ආවන ටිෂු කඩදාසි පැති 6ෙම ටිෂු අලවන්න ගියොත් වර්ග සෙන්ටිමීටර් 384ක් ඕන. B කොටස ඉහත ඝන වස්තුවේ සිරස් දාර කීයක් තිබේද? B කොටස සිරස් දාර කෙලින් තියෙන 1යි 2යි 3යි 4යි සිරස් දාර 4යි. රෝමිලක්කන් 2 ඉහත ඝන වස්තුවේ තිරස් දාර තිරස් කියන්නේ මේ අතර තියෙන ඒවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි තිරස් දාර 8යි. තිරස් මෙහෙම තියෙන ඒවා 8යි. රෝමිලක්කන් 3 දිග ඉරටුව භාවිතා කර
චතුස්තලයක් සකස් කළේ නම් මේ ඉරටුව භාවිතා කළ චතුස්තලයක් නම් හදන්නේ. මෙන්න මේ වගේ. ඉරටුව කරන කෑලි 6කට 1යි 2යි 3යි 4යි 5යි 6යි. චතුස්තලයක් හදනම් කෑලි 6කටයි කඩන්නේ ඉරටුව. සෙන්ටිමීටර 96ක් දිග ඉරටුව හදන්නේ කෑලි 6කට. නම් ධාරයක දිග 3A ධාරයක දිග වෙන 96 බෙදනවා 6. ධාරයක දිග වෙන 96 6න් බෙදනවා. ඉරටුව 6ට බෙදනවා. 6 එකක් 6යි 3ක් ඉතිරි 6 6ක් 36යි. සෙන්ටිමීටර් 16ක් දිගයි. එක ඉරටුවක් සෙන්ටිමීටර් 16ක් දිගයි. එක කෑල්ලක් සෙන්ටිමීටර් 16ක් දිගයි. චතුස්තලයක් හදනවා. මෙයා භාවිතා කරලා චතුස්තලයක් තමයි හදන්නේ. ඉරටුව පාවිච්චි කරලා චතුස්තලයක් හදන්නේ. චතුස්තලයට ඕන ඉරටු 6යි. එහෙනම් සෙන්ටිමීටර් 96ක් දිග ඉරටුව 6ට කඩන්න ඕන. කෑලි 6කට කැඩුවම කෑල්ල එක දිග 96 6ට බෙදනවා සෙන්ටිමීටර් 16යි. චතුස්තලයේ එක් මුහුණතක හැඩය. චතුස්තලයේ එක මුහුණතක් ත්‍රිකෝණාකාර හැඩයක් තියෙන ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයකි. චතුස්තලයේ එක මුහුණතක් මොන වගේ හැඩයක්ද? ත්‍රිකෝණයක්. චතුස්තලයේ එක මුහුණතක් ත්‍රිකෝණයක්. C චතුස්තලයේ එක මුහුණතක පරිමිතිය. පැත්තක් 16යිනේ පැටව. පැත්තක් 16යි. දැන් චතුස්තලයේ එක මුහුණතක පරිමිතිය 16/3. 16/3 එක එකතු කරන එක ගුණ කරනවා. සෙන්ටිමීටර් 48යි. චතුස්තලයේ එක මුහුණතක පරිමිතිය සෙන්ටිමීටර් 48යි. චතුස්තලයේ එක මුහුණතක පරිමිතිය සෙන්ටිමීටර් 48යි. එතකොට දැන් බලන්න ඔයගොල්ලන්ට ලකුණු ලැබෙන විදිය. දැන් ඔයගොල්ලන්ට මේ අමතර පන්තියක් තියන්නත් ඕන. ඊසති දවසක් කෙරුන්නේ නැහනේ. අමතර පන්ති අපි හෙට රැයට කරමු. හෙට සඳ රැයට සඳුදා රාත්‍රී 7:00 ලියා ගන්න. සඳ රාත්‍රී 7:30 ඉඳලා 9:30 වෙනකම්. සඳා ඒ වේලාහණින් කරාම ඩේටා ස්පීඩ් එක අඩුයි. රෑ 7:00 වගේ පස්සේ කරමු. සඳ රාත්‍රී වේලාහණින් කරොත් ඩේටා ස්පීඩ් එක අඩුයි වැඩ කරගන්න අමාරුයි. සඳ රාත්‍රී සඳ රැයට 7:30 ඉඳලා 9:30 වෙනකම්. කියන්නේ හෙට රෑ 7:30 ඉඳලා 9:30 වෙනකම් පන්ති තියෙනවා. හෙට රෑ 7:30 ඉඳලා 9:30 වෙනකම්. සඳුදා ඒ කියන්නේ 30 සඳුදා රාත්‍රී 8:30 සිට 9:30 දක්වා පන්ති තියෙනවා. සඳ රාත්‍රී 7:30 සිට 9:30 දක්වා පන්ති පවත්වනවා. අමතර පන්ති ඒගොල්ලෝ වෙන පන්තියක් තියෙනවා. ඔයගොල්ලෝ ඒ පන්තියට ගිහලා පස්සේ බලන්න. ඔයාලට මේ වෙලාවට වෙන පන්තියක් තියෙනවා නම් දැන් අමතර පන්තියක් ඔයගොල්ලෝ ඔක්කොටම හරියන වෙලාවක් දාන්න හම්බෙන්නේ නැහැ ජීවිතේට. එහෙම කාටවත් කරන්න හම්බෙන්නේ නැහැ. එකට පුළුවන් වෙලා තව එකට බැරි වෙනවා. නිසා ඔයගොල්ලෝට මේ පන්තියට යන්න. මේකට ඕන නැහැ ඒකට යන්න. ගිහිල්ලා මේ පන්තියට පස්සේ එන්න. මේ පන්තියට ඊට පස්සේ සහභාගී වෙන්න. රයිට්? හරිනේ? ලකුණු දෙන විදිය බලන්න. ලකුණු දෙන විදිය 12ට ලකුණු 1යි. 96ට ලකුණු 1යි. සමචතුරස්‍රයකි ලකුණු 1යි. පරිමිතිය 32යි ලකුණු 2යි. වර්ගඵලය 64 ලකුණු 1යි. වර්ගඵලය 384 ලකුණු 1යි. 4ට ලකුණු 1යි. 8ට ලකුණු 1යි. B රොමිලකන් තුනේ 16 ලකුණු 2යි. දැන් මම ලකුණු කීයක් තියෙනවද කියලා? මම ලකුණු 16 මුළු ගන්නම 1 2 3යි 3 2යි 5යි 5 1යි 6යි 6 1යි 7යි 7 1යි 8යි 8 1යි 9යි 9යි 2යි 11යි
මේව කරන්න 12ට ලකුණු 2යි. සමාන චතුරස්‍රයට ලකුණු 2යි. ත්‍රිකෝණයක ලකුණු 2යි. 48ට ලකුණු 2යි. දැන් ලකුණු බලමු කීයක් එනවද කියලා. 2යි 3යි 5යි 5යි 2යි 7යි 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 1යි 8යි 8යි 1යි 9යි 9යි 2යි 11යි 11යි 7යි 17යි. නිසා 12ට එක ලකුණක් දෙමු. 12ට එක ලකුණයි. 12ට එක ලකුණයි 96ට 1යි 2යි 4යි 6යි 7යි 7යි 1යි 8යි 9යි 10යි 10යි 6යි 16යි 10යි 6යි 16යි 12ට 1යි 96ට 1යි සමජ්‍රාශයට 2යි 32ට 2යි 64ට පැත්තක වර්ගඵලය 64ට 1යි මුළු කඩදාසියේ වර්ගඵලය 380ට 1යි ඊට පස්සේ 4යි කියලා ගත්තාම 1යි 8යි කියලා ගත්තාම 1යි දෙකේව 3ක් තියෙනවා. මුල් ලකුණු 16යි. මුල් ලකුණු 16යි. හරි. මුල් ලකුණු 16ක් තියෙනවා. 16න් කීයද කියලා ලියන්න. 16න් ලකුණු කීයක් තමයි තියෙනවද කියලා ලියන්න. දැන් දෙවනි ගාන ඉඳලා හෙට සාකච්ඡා කරන්න. හෙට සමුදා රෑ පන්තිය තියෙනවා. සඳ රෑ 7:00ට පන්තිය පටන් ගන්නවා. හෙට රාත්‍රී 7:30ට මම තා WhatsApp වල මැසේජ් එකක් දාන්නම්. එහෙනම් දූල පුතාලා උදේ පාන්දර නැගිටලා පන්තියට සහභාගී වුණා. ආයිත් පන්තිය තියෙන්නේ ළමයි කීප දෙනෙක් මැසේජ් දාලා තියෙනවා තව පන්තියක් තියෙයි කියලා. ඒ පන්තියට යන්න. ආයි පන්තිය තියෙන හෙට. දැන් මේ ටියුට් එක සම්පූර්ණ කරන්න ඕන. මට ඔයගොල්ලෝගේ නම ලියලා අර පේපරේ මුල් ලකුණු තාම දාන්න විදියක් නැහැ. කලින් පේපර් එකේ මොකද ප්‍රශ්න පහක් දෙන්න ඕන. හෙට වෙන්න කලින් මේ ප්‍රශ්න පහත් මම දෙන්නම්. හරි? හෙට වෙන්න කලින් මේ ප්‍රශ්න පහක් දෙනවා. දීලා ඒකේ වැඩ ඉවර කරමු. හෙට පන්තියේදී මම කියනවා විභාග තියෙන කවද්ද කියලා. හෙට පන්තියේදී විභාග තියෙන කවද්ද කියලා මම කියනවා. එහෙනම් දූල පුතාලා හැමෝටම වාසනාවන්ත ප්‍රීතිමත් සුබ සතියක්. දැන් වෙලාව 10ට 10ක් විතර වගේ තියෙන්නේ 10ට 12ක් විතර තියෙනවා. අපි ආයේ හෙට දවසේ හම්බෙමු. මේ වගේම ලබන පන්ති තියෙනවා. ඊට කලින් හෙට පෞගේ සතියේ නකුරුණ පන්තියට අමතර පන්තියක් තියෙනවා. එහෙනම් දූල පුතාලා හැමෝටම වාසනාවන්ත ප්‍රීතිමත් සුබ සතිය. ආයේ ලබන සතියේ හම්බෙමු. ආයේ බවන් දරුවනේ